රිලැක්ස් රීඩර් සාහිත්‍ය කතිකාවත අදත් ඔබේ ආලින්දයට පැමිණ තිබෙනවා. මේ ආකාරයට අපි කීප අවස්ථාවකම අපේ සාහිත්‍ය කතිකාවත් වෙනස් ආරයකින් නිර්මාණය කළා. ඒ වගේම මෙවරත් ඔබට අපි වෙනස්ම ආරයක සාහිත්‍ය කතිකාවතක් රැගෙන ඇවිත් සිටිනවා. අපේ මේ සාහිත්‍ය කතිකාවත මාරියෝ වර්ගාස් යෝසා. මාරියෝ වර්ගාස් යෝසා ඇත්තටම පොඩි ආගන්තුක බවක් දැනෙන්න පුළුවන් ඔබේ සවනට මේ නම. නමුත් ආගන්තුක නැති තත්ත්වයකුත් තියෙනවා. නමුත් ආගන්තුක බව තියෙන්නේ මාරියෝ වර්ගාස් යෝසා කියවීම පිළිබඳවයි. එනිසා අපි තීරණය කළා විශේෂයෙන්ම අද වෙනකොට මේ මාරියෝ වර්ගාස් යෝසාගේ කෘති කීපයක්ම සිංහලට පරිවර්තන කර තිබෙන ප්‍රවීණ පරිවර්තක ඒ වගේම ඔබ හොඳින් හඳුනන චූලානන්ද සමරනායක සමග මේ කතිකාවත ඇති කරගන්න. චූලානන්ද සමරනායක මාරියෝ වර්ගාස් යෝසාගේ කෘති කීපයක්ම පරිවර්තන කොට තිබෙන පසුබිමක ඔහු ඉදිරිපත් කරන මේ විවරණය ඔබට වඩාත් පහසුවක් ගෙන ඒවි ඒ කියවීම ඉදිරියට ගෙනියන්න. ඔව් චූලා. අපි නැවතත් හමු වෙනවා ඔබ සමග වීරයෙක් ඇවිත් මාරියෝ වර්ගාස් යෝසා කියන එක කෘතියක් පමණයි. ඔබ තවත් කෘති කරලා තියෙනවා. අපි මුලින්ම මාරියෝ වර්ගාස් යෝසාව හඳුනගමු චූලා. නැත්නම් අපිට ඒක මේ කතාව ඉදිරියට ගෙනියන්න ඒක පහසු වේවි. දැන් ලතින් ඇමරිකානු සාහිත්‍ය කියන එක ගැන අපි කතා කරනකොට විශේෂයෙන්ම අපි ප්‍රධාන කොටම කතා කරන චරිත දෙකක් තියෙනවා. එකක් තමයි ගැබ්‍රියල් ගාසියා මාකේස්. දෙවැනිය තමයි ඉසබෙල් අයන්දේ. මේ චරිත දෙක හා බැඳුණු කතන්දර අපි බොහෝ දන්නවා. ඒ වගේම උන්ගේ නිර්මාණයන් බොහෝ නිර්මාණ සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ අතර තමයි මාරියෝ වර්ගාස් යෝසා අපිට සමීප වෙන්නේ. දැන් මාරියෝ වර්ගාස් යෝසා කියන ලේඛකයා ලංකාවට සමීප කිරීමේ ගෞරවය සැබවින්ම හිමිවෙන්නට ඕනේ. ලෝකයේ විශිෂ්ටතම සාහිත්‍ය දරයන් ගණනාවක් ලාංකීය පාඨකයන්ට සිංහල පාඨකයන්ට ගෙනීමට විශිෂ්ට පරිවර්තන කාර්යයක් ඉෂ්ට කරපු ගාමිණී වියංගොඩ සහෝදරයා. ගාමිණී තමයි පළමු වතාවට යෝසාගේ කෘතියක් සිංහලට පරිවර්තනය කරන්නේ. අලෙහෙන්ද්‍රෝ මයිතාගේ ජීවිතය. ඊට පස්සේ ඔහු නැවත බෑඩ් ගර්ල් නමින් ඉංග්‍රීසියට පරිවර්තනය වෙන යෝසාගේ කෘතිය සිංහලට පරිවර්තනය කරනවා විශේෂකාරී නමින්. මීට අමතරව තවත් කෘතියක් පරිවර්තනය වෙනවා අද අපාතර නැති ඉන්දික ගුණවර්ධන සහෝදරයා අතින්. ඒ අතරවාරයේ තමයි මම යෝසාගේ කෘතීන් දෙකක් සිංහලට පරිවර්තනය කරන්නේ. මා අතින් පළමුවෙන්ම පරිවර්තන වෙන කෘතිය තමයි Death in the Andes අන්දීසේ මරණය නමින් සුභායි ප්‍රකාශනයක් ලෙසින්. ඉන් පසුව මා නැවත වතාවක් පරිවර්තනය කරනවා ඩිස්ක්‍රීට් හීරෝ කියන නවකතාව වීරයෙක් ඇවිත් කියන නමින්. ඉතින් මේ යෝසා කියන චරිතය ගැන අපි කතා කරනකොට මං හිතන්නේ මෑත කාලීනව ලෝකයේ ඉන්න සාහිත්‍යදරයන් අතර විශිෂ්ටතමයන් අතරත් ඉදිරියෙන් ඉන්න සාහිත්‍යදරයෙක් හැටියට යෝසා වඳුන්වන්නට පුළුවන්. මොකද යෝසාගේ තියෙන විශිෂ්ටතාවය තමයි එක් පැත්තකින් ඔහුගේ නවකතා අපිට පාඨකයන් හැටියට රස විඳින්නට අවශ්‍ය කවුළු විවර කරනවා වගේම මං හිතනවා නිර්මාණකරුවෙකුට නවක නිර්මාණකරුවෙකුට පමණක් නෙවෙයි පරණත නිර්මාණකරුවෙකුට වුණත් නිර්මාණකරණයේ යෙදෙන විට නිර්මාණාභ්‍යාසය සඳහා අවශ්‍ය ඉතාමත්ම වටිනා මාදිලීන් ගණනාවක් මාරියෝ වර්ගාස් යෝසා හරහා එනවා කියලා. ඔහුගේ කතා දේශපාලනිකයි. ඔහු ලිංගික තේමාවන් ස්පර්ශ කරනවා. ඒ වගේම සමාජ සංස්කෘතික දේශපාලනික ආර්ථික සාධකයන් ගේන හැටි. ඒ ගේන කාරණා එකිනෙක බද්ධ කරමින් වෙනත් මානයන් කරා තමන්ගේ කෘතිය ගෙන යන හැටි හරි අපූර්වයි. 936 මට මතක හැටියට යෝසා ඉපදෙන්නේ පේරු රටේ පියුරා කියන නගරේ. ඔහුගේ බොහෝ කතාවන්හි මේ පියුරා කියන නගරේ එනවා. ඒ නගරේ උපත ලැබලා තමන්ගේ වයස අවුරුදු 20 දී 19 දී තමන්ට වඩා වයස අවුරුදු 10ක් වැඩිමහල් ඥාතිවරියක සමග විවාහ වෙන්නේ ඔහුගේ නැන්දනිය නෑකමට ජූලියා එක්ක. ඊට පස්සේ දැන් ඔහු ගත කරන ඔහුගේ තෙවැනි විවාහයත් එක්ක මේ වෙද්දී ඔහු ස්පාඤ්ඤ පුරවැසියෙක් සහ පේරුහි පුරවැසියෙක් ඒ රටවල් දෙකේම පුරවැසියෙක් හැටියට ඉන්නවා. 2010 දී නොබෙල් ත්‍යාගය ලබනවා. නොබෙල් ත්‍යාගය ලබනකොට ඔහුට නොබෙල් ත්‍යාගය දෙන්න හේතු හැටියට ඉදිරිපත් කළේ බල ව්‍යුහයන් පිළිබඳ කතා කිරීමත් පුද්ගලයන්ගේ අරගලය බිඳවැටීම වැනි දේවල් අපූර්වට නිර්මාණය කිරීමට ඔහු තුළ තිබූ ශක්්‍යතාවය කියලා. ඒ කියන්නේ මේ කාරණා ඇතුලේ යෝසා බොහෝ දේවල් අපිට කියනවා. ඒ අතරම යෝසා අනිත් පැත්තෙන් දේශපාලනඥයෙක්. යෝසාගේ දේශපාලන භාවිතාව ගත්තාම යෝසා ඇත්තටම පටන් ගන්නේ සමාජවාදියෙක් හැටියට. ඒකට විශාල හේතුවක් තියෙනවා. ලතින් ඇමරිකානු රටවල් හැම එකකටම කියුබානු විප්ලවයේ බලපෑම ඉතාමත් තදින් දැනෙනවා. හැම රටකම විශේෂයෙන් ගැබ්‍රියල් ගාසියා මාකේස් ගත්තත් මේ හැම කෙනෙක්ම යම් ප්‍රමාණයකට අඩු වැඩි වශයෙන් එක්ක කාස්ට්‍රෝගේ හිතවත්තු එහෙමත් නැත්නම් කියුබානු විප්ලවයේ
ආධාරකරුවෝ නැත්තම් අඩුම ගානේ මතවාදීම වශයෙන් ඒකේට පෙනී හිට පුද්ගලයෝ. ඒකෙන් යෝසා වෙනස් වෙන්නෙත් නැහැ. යෝසත් කියුබාවේ 959 හටගත්තු අරගලයේ චේ පිදෙල්ලා එකතු වෙලා කරපු රාවුල් කාස්ට්‍රෝලා මේ අරගලය ඒ ආශාවාදය ලැබපු නිර්මාණකරුවන්ගේ පරම්පරාවට තමයි යෝසාව අයිති වෙන්නේ. හැබැයි යෝසා මේකෙදි එක තැනකින් මේක බලපානවා යෝසට වගේම ගාසියා මාකේස්ටත් බලපානවා. පසු කාලීනව මේ බොහෝ අය කියුබානු විප්ලවයට ආශිර්වාද කරපු කියුබානු විප්ලවයේ ආරක්ෂා වෙනින් අනාගත වෙනින් පෙනී හිටපු බොහෝ කලාකරුවෝ පසු කාලීනව ටිකෙන් ටික කාස්ට්‍රෝගෙන් ඈත් වෙනවා කියුබාවෙන් ඈත් වෙනට හේතු වෙනවා. 1971 දී තමයි යෝසාගේ වෙන්වීම ආරම්භ වෙන්නේ කාස්ට්‍රෝලාගෙන්. ඒට හේතුව තමයි හර්බර්ටෝ පැඩිල්ලා කියන විශිෂ්ට කවියා කියුබානු කවියව සිරගත කරනවා කෙටි කාලයකට කියුබානු ආණ්ඩුව. මේ සිරගත කිරීමට එරෙහිව යෝසා දැඩිව පෙනී සිටිනවා. ඔහු කාස්ට්‍රෝට ලියුමක් අරිනවා. මේ ඉතාමත්ම අසාධාරණ සිරදඬුවමක් වහාම පැඩිල්ලෝ නිදහස් කරන්න කියලා. මෙන්න මේක හමුවේ තමයි යෝසා කියුබානු විප්ලවයෙන් පැත්තකට යන්නේ. හැබැයි මේ හැම කෙනෙකුටම අර සමාජවාදයේ සුවඳේ ආభాෂය තදින් බලපානවා. නමුත් පසු වෙද්දී මේ කියුබානු පාර්ශවයෙන් ඇතිවෙච්ච බිඳ වැටීම් වගේම සෝවියට් දේශයේ බිඳ වැටීම ලෝක දේශපාලනයේ අර තිබිච්ච බලසිතියම වෙනස් වීම මේ වගේ දේවල් බලපාන්නට ඇති. පසු කාලීනව යෝසා වඩාත් කැමති වෙන්නේ තමන්ව වඩා ලිබරල් වාදියෙක් හැටියට හඳුන්වන්නේ. ඒ අනුව දේශපාලන පක්ෂයකට ගොනු වෙනවා. ඒ දේශපාලන පක්ෂ හරහා ඔහු ජනාධිපති වර්ණයට ඡන්දෙට ඉල්ලනවා. ඇල්බර්ටෝ පුජිමෝරිට පරාද වෙනවා. හරි. නමුත් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් ඇතුලේ ඔහු දේශපාලනේ සෑහෙන දුරකට යනවා. ඒ වෙනස තමයි දැන් තමන්ගේ ආත්මලාභය තකා නොව පොදු සමාජ පරිණාමයක් වෙන නැත්නම් සමාජයේ යහපත වෙනුවෙන් සටන් වැදුණු දේශපාලකයෙක් හැටියට තමයි අපිට යෝසාව අඳුර ගන්න පුළුවන්. මේ අතින් බැලුවා අපිට වඩා පේරුවේ මිනිස්සු වාසනාවන්තයි කියලා හිතන. මොකද තමන්ගේ බඩගෝස්තරේ පැත්තකට දාලාගෙන උදර පෝෂණය නොතකා උදාර පෝෂණය වෙනුවෙන් වැඩ කරපු පුද්ගලයෙක් හැටියට යෝසා අපිට මේ පැත්තෙන් දකින්න පුළුවන්. ඉතින් එතකොට මේ යෝසාගේ නිර්මාණකාරයට මං හිතනවා බරපතල විදිහට බලපානවා ඔහු ලබාපු මේ පෘථූල අත්දැකීම් සම්භාරය දේශපාලනඥයෙක් හැටියට නිර්මාණකරුවෙක් හැටියට මාධ්‍යවේදියෙක් හැටියට තීරුලිපි රචකයෙක් හැටියට විචාරකයෙක් හැටියට තමන්ගේ සමකාලීන සාහිත්‍ය දෙරයන් සමග සම්බන්ධ වීම උදාහරණයක් හැටියට ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය සඳහා පාදක කරගන්නේ ගැබ්‍රියල් ගාසියා මාකේස්ගේ නිර්මාණ. ගාසියා මාකේස් පිළිබඳව. එතකොට නමුත් ඒක අවසන් වෙන්නේත් අදටත් මං හිතන්නේ ඒ ගැන පැහැදිලි කිරීමක් යෝසාගේ පැත්තෙන් නෑ. නමුත් අන්තිමේදී මේ යාළුවෝ දෙන්නත් සා සමීප යාළුවෝ. එස යාළුකම ඉවරුණා කියලා කියන්නේ එක්තරා අවස්ථාවක කිසියම් හේතුවක් මත යෝසා මාකේස්ගේ හොම්බට දමලා ඉන්නවා. ඒ පහර දීමෙන් පස්සේ උන් දෙන්න නැවත කතා කරන්නේ නැහැ. මේ අනතුරුම. හැබැයි පසු කාලිනව තමන්ගේ නිබන්ධයේ කොටසක් මාකේස්ගේ වෙනුවෙන් පළ කරන පොතකට ගන්න ඉඩ දෙනවා. එහෙම ඇසුරක් වුන් අතර තිබුණා. ඉතින් මේ අනිත් එක ලතින් ඇමරිකාව කියලා කියන්නේ දේශපාලන කලිකලහයන්ගෙන් කඩාවැටීම්, විප්ලවයන්, අසාර්ථක විප්ලවයන්, සන්නද්ධ නැගිටීම්, ඊළඟට හමුදා පාලනයන්, ප්‍රජාතන්ත්‍රවාදයට ඒකාධිපතිවාදය නැගී සිටීම් මේ වගේ එකම කැඳහැලියක් වෙච්ච දේශපාලන නරකාදියක් තමයි ලතින් ඇමරිකාවේ බොහෝ විට තියෙන්නේ. අපි ඉන්නේ ඒ ළඟම තමයි. ඒක ඇතුළේදී යෝසාට මේ සියලුම දේවල් අරගෙන තමන්ගේ නිර්මාණ හරහා ලෝකේම පාඨකයන් ඇද බැඳ ගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔහුගේ අත්දැකීම් වල කොටසක් කොයි මොහොතේ හෝ අපිටත් සම්බන්ධයි. ඒ නිසා මම හිතනවා මේ අර්ථයෙන් ගත්තාම යෝසාගේ කෘති අපිට බෙහෙවින් සමීපයි කියලා. ඇත්තටම දැන් ලතින් ඇමරිකානු දේශපාලනය ගත්තම මේ වාමවාදී මුහුණුවර තුල වුණත් අර චූලානන්ද සහෝදරයා කියනවා වගේ එතන තියෙනවා මේ ඇත්තටම කිව්ව දෘෂ්ටිවාදී අවුල් වීමකුත් මම හිතන්නේ එතන තියෙනවා. අනේ චූලා කිසියම් වූ එක දෘෂ්ටිවාදීමය අවුල් වීමක් සමග බැඳුණු. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ක්‍රියාකාරීව එතන බිහිවෙච්ච චරිත අතර මාරියෝ වගාසෝසා ප්‍රබලව ඉන්නවා. දැන් චූලානන්ද අපිට මතක් කළා වගේම මේ අර The Bad Girl කියන කෘතිය වුණත් ඇත්තට මේක ලොකු ඉතිහාසයක් එක්ක එන ගමනක්. ඒ ගෑනු චරිතය එන්නේ විශාල ඉතිහාසයක් හරහා ඇවිල්ලා තමයි අවසානයක් දකින්නේ. කොහොම නමුත් දැන් අපි මෙතනදී යමු වෙන්නේ චූලානන්ද සිදු කරපු කෘතීන් දෙකක් ඇසුරෙන් මාරියෝ වර්ගාසෝසාගේ මේ හැදෑරීම ඉදිරියට ගෙනියන්න. චූලා අපි කොතනින්ද පටන් ගන්නෙ? වීරයෙක් ඇවිත් ගෙන්ද නැත්නම් අන්දීසේ මරණයෙන්? ඔව් මං වැඩි කැමති අන්දීසේ මරණයෙන් පටන් ගන්න. මොකද අන්දීසේ මරණයේ කෘතිය ඔහු රචනා කරන්නේ මට මතක හිටියේ 1993. මේ කෘතියට පාදක වෙච්ච කතාව ඉතාමත්ම මේ එක් සිද්ධියක් තමයි ඔහු මේ කතාවට පාදක කරගන්නේ. එක්තරා අවස්ථාවක මට ස්ථානය මතක නැහැ. නමුත් පේරු රටේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් මරා දමනු ලබනවා. මේ මරා දැමු මාධ්‍යවේදීන් පිළිබඳ පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායමට මාරියෝ වර්ගාසෝසා ඇතුල් කරනවා. ඒතර අවසානයේදී ඔවුන් සොයාගන්න දේ තමයි මොවුන් මේ යන්නේ රජයේ හමුදා අතින් නෙමෙයි වෙනත් කණ්ඩායමක් අතින් කියන එක තමයි අවසාන
තේරුණා. හැබැයි මේක ඇතුළේ මේ විදිහේ සෙන්ඩෙරෝ ලුමිනසෝ කියලා උන්ගේ විප්ලවවාදී කණ්ඩායමක් අරගල කරනවා. ඒ අතරේ රජයේ හමුදා වුන් අතර ගැටෙනවා. විවිධ කම්කරු අරගල මේ රටේ තියෙනවා. ඊට පස්සේ ඒ වගේම රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වයන් සංචාරකයන් එනවා. සංචාරකයන් හා ඒ රටේ ඉන්න ස්වදේශිකයන් අතර ඇති වෙන ප්‍රතිවිරෝධයන් විශාල අර්බුද ගොඩක් මතුවෙනවා. කලබගෑනි ගොඩක්. අපි ඒ කලබගෑනික් සමග කතාවට එකතු වෙන්න ඕනේ නැවතත්. හැබැයි අපිට සිදු වෙනවා මේ වෙලාවේ කෙටි විරාමයක් ගන්න. අපි නැවතත් හමු වෙමු මේ විරාමයෙන් පස්සේ. විරාමයට පෙර අපි කතා කරපු ඒ කලබගෑනිය. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ මාරියෝ වර්ගස් සෝසාගේ අන්දීසේ මරණය කියන කෘතිය සම්බන්ධවයි. චූලානන්ද සමරනායක සමග පවත්වන මේ සාකච්ඡාවේදී චූලා අපි නැවතුවා ඒ කලබගෑනියත් එක්ක. ඔව් එතනදී මේ යෝසාගේ පරීක්ෂණයට මැදිහත් වීමෙන් ලද අත්දැකීම් තමයි ඔහු අන්දීසේ මරණයට අරගෙන එන්නේ. මේ කතාව හරි අපූර්ව කතාව. මේ ගොඩනගන විදිය දැන් යෝසාගේ තියෙන තව ලක්ෂණයක් තමයි යෝසාගේ එක කතාවක චරිත ඔහුගේ අනිකුත් නවකතාවනි අපිට නැවත නැවත හමු වෙනවා. දැන් උදාහරණයක් හැටියට ඔහුගේ මේ අන්දීසේ මරණයේ කෘතියේ එන ලිටුමා කියන චරිතය හමුදා නිලධාරියා අපිට නැවත ඔහුගේ වීරයෙක් ඇවිත් කෘතියේදී හමු වෙනවා. ඒ වගේ විවිධ චරිතවල හමු වෙනවා. දැන් යෝසා තමන්ගේ ජීවිතේ මම ඔබට කිව්වා අවුරුදු 19 දී අවුරුදු 29ක් තමන්ට වඩා අවුරුදු 10ක් වියපත් නන්දනියක් සමග විවාහ වෙනවා. ඔහු පසු කාලීනව මේ අත්දැකීම් අරගෙන ආන්ටි ජූලියානි ස්ක්‍රිප්ට් රයිටර් කියලා නවකතාවක් රචනා කරනවා. ඉතින් මේවා හරි වැදගත්. ඉතින් මේ වගේ අන්දීසේ මරණයට ඔහු පාදක කරගන්න කතාව පේරු රටේ කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක්වෙච්ච ඒ අනතුරෙන් ඉතාමත දරුණු විදිහට ජීවිත අනතුර දරුණුවම තියෙන දුර බැහැර මුරපොලක ඉන්න කෝප්‍රල් වරයෙක් ඔහු ලිටුමා ඔහුට තියෙන ටොමාසිටෝ කියලා ඔහුගේ අතවැසියා වගේ ඉන්න දෙවිනියා වගේ ඉන්න තරුණෙක් මේ දෙන්න අතර ගැන කතාවක් තමයි මේ මුළු කතාව පුරාම දුවන්නේ මේ ටොමාසිටෝ එතනට එවන්නේ ඔහු අතින් රටේ ඉන්න ප්‍රධාන කාසිකාරයෙක් මිය ගිහිල්ලා ඔහු පරපීඩා කාමුකෙක් ඔහුගේ අතින් ලිංගික හිංසනයට ලක් වෙන කාන්තාවක් මේක දරාගෙන ඉන්න බැරුව මේක ටොමාසිටෝට වෙඩි තියෙනවා වෙඩි තිබ්බට පස්සේ ඔහු මේ දුර බැහැර පළාතට ජීවිත ආරක්ෂාව සහ ඔහුට වෙන වෙන සම්බන්ධකම් තියෙන ඔහුගේ පියා රජේ බලධාරී කියන්නේ අවජාතක පුත්‍රයෙක් මේ කතන්දර ගොඩක්. උන් දෙන්න අර දුර බැහැර මුරපොලේ ඉන්න ගමන් දෙන්න අතර යන කතාව ඇතුලේ තමයි මේ සියල්ලම දිගහරින්නේ යෝසා. ඒ කතාව ඇතුලේ තියෙනවා පේරුවේ දේශපාලන විපරීතභාවය. දේශපාලනයේ තියෙන මජරකම. ඊළඟට ඒ රට තුල ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීත්වය. එක තැනක් තියෙනවා සංචාරකයන්ට කොහොමද ඒ රටේ අර ස්වදේශීය කැරලිකරුවන් සලකන්නේ. ඊළඟට මේවා කොහොමද යන්නේ? අයසරේ ආණ්ඩුවේ හමුදා කොහොමද මැදිහත් වෙන්නේ? අර සිවිල් අරගල සහ කියන්නේ සිවිල් සහ සන්නද්ධ හමුදා අතර අරගල ඇති වෙන රටක තියනා වූ සමස්ත අර්බුදයම ඉතාමත්ම අපූර්වට උ නිරූපණය කරනවා මේ කෘතියෙන්. නිසා මේ කෘතිය කියවන හැම වෙලාවකම මේකේ ඇතැම් දේවල් නෙමෙයි බොහෝ දේවල් අපිට මේ අපේ රටේ අපි පහුගිය අවුරුදු 30ක් 40ක් වගේ අතර කාලය තුල ගත කරපු ඒ ගැටුම්කාරී තත්වයට කොයිතරම් සමානද කියලා පේන නිසා මේ කෘතිය ඉතාමත්ම සමීපයි අපිට. හැබැයි ඒක විශේෂත්වය ඒකටත් නෙමෙයි. ඒ අතරේ ඊටාම රමණීය ප්‍රේම කතාවක් ඔහු මේ කතාව තුලින් ඇදගෙන යනවා. ඒ කතාව තමයි ටොමාසිටෝ අර ගැහණියට වද දෙන පිරිමියාව ඝාතනය කරාට පස්සේ ඒක පිටිපස්සේ තියෙන ඔහු අර ගැහණියට දක්වන ආදරය. මෙන්න මේ ගැහණිය සහ ඔහු අතර තියෙන ආදරය බැඳීම වෙන්වීම ගැටීම මේ සියල්ල අවසාන මොහොතේදී ඔවුන් දෙදෙනා නැවත එකතු වෙන තැනට කතාවත් එකතු කරනවා අරගෙන ඇවිල්ලා ඒ මැද ඔහු අපිට විශාල පරාසයක සමාජ දේශපාලනික සංස්කෘතික කතන්දරයක් ගෙනෙනවා. ඇත්තටම හරි අපූර්වයි. මම එතන එකතු කිරීමක් කරන්න කැමතියි. මම කියුවා යෝසා සම්බන්ධ යෝසාත් එක්ක පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවක් මේ ඉංග්‍රීසි ලේඛකෙක් තමයි පවත්වන්නේ ජර්නලිස්ට් කෙනෙක්. එයා එතෙන්දී යෝසා මේ ජාතිවාදය පිළිබඳව කතා කරද්දී ඔහු කියනවා මේ මුර්ගයා නැවතත් අවදි වෙලා කියලා. ඒක තමයි ඒකේ හෙඩින් එකට එන්නේ. ඉතින් කොහොම නමුත් මේ යෝසාගේ කතාව ඇතුලේ දිනනවා නේද චූලා මෙහෙම දෙයක් ඔබ පරිවර්තක වශයෙන් දන්නවා. මේ අර ඔබ කියන අතර රොමැන්ටික් මේ කතාව ගෙනියන්නේ අර තරම් විශාල වූ දේශපාලන කලබගෑනියක් ඇතුලේ. එනකොට යෝසර තියෙනවා ඒ කතා ගෙතීමේ අපූර්ව ශූරතාවක්. ඔව්. යෝෂතරා නිර්භිත විදිහට මම හිතන්නේ මේ දේවල් ස්පර්ශ කරන ලේඛකයෝ හරි අඩුයි. විශේෂයෙන් ලිංගික කාරණා වලට ගත්තාම ඔහුගේ කතාන්දර වල ඉන්න තමයි ලිංගික කාරණා ඉතාමත්ම තියුණු ප්‍රබල විදිහට තමයි ඔය ඉදිරිපත් කරන්නේ. හොඳම උදාහරණය බෑඩ් ගර්ල්. ඔව්. ඒ වගේම තමයි ඔය ඩිස්ක්‍රීට් හීරෝ දැන් වීරෙක් ඇවිත් කියන කතාවෙත් ඔහු ඒව හරි අපූර්වට අරගෙන එනවා. ඉතින් උට වාරණයක් නැහැ. උ ඉතා අපූර්වට මනුෂ්‍ය හැසිරීම. ඒ හැසිරීම වල තියෙන සංකීර්ණත්වය, තියෙන විවිධත්වය.
ඒකේ තියෙන සෞම්‍යකම වගේ මේකේ තියෙන අර අරුමැසි බව. ඌ හරි අපූර්වට තමන්ගේ කෘති වලට අරගෙන එනවා. ඒක හරි විශිෂ්ටත්වය. මොකද චූලා කියනවා වගේ මෙතන තියෙන්නේ යෝසා එතන වාරණය නෙවෙයි. එතන පැවතින සැබෑ චිත්‍රය ඔහු ඉදිරියට ගේන්නේ. දැන් මේ කෘතිය අපි කතා කරනවා. දැන් අපි චූලත් එක්ක අපි කතා කරනවා. මම කියන්නේ ඔහු එතන අර උදාහරණයක් වශයෙන් අපි අර ගාමිණී වියංගොඩ පවතින කරපු බෑඩ් ගර්ල් කෘතියේ ඒ ගැහණිය එන්නේ විවිධ දූෂණය වීම් ගණනාවක් මැද්දෙන්. ඒ ඉතිහාසය ඇතුලේ කියුබන් විප්ලවය තියෙනවා, ජපානය තියෙනවා. ඔය ඔහම ඇවිල්ලා තමයි එයා අවසානයේ කෝපිහලකදී තමන්ගේ පරණ පෙම්වතා හමුවන්නේ. කොහොම නමුත් දැන් මේ චූලානන්ද සමරනායක එක්ක මේ කතා පවතින කතාවේ විශේෂත්වයකුත් තියෙනවා. මොකද චූලානන්දගේ තියෙන මේ දේශපාලන දෘෂ්ටිවාදයන් සමග චූලානන්දගේ නෙවෙයි අපි කවුරුත් ක්‍රියාශීලී දේශපාලනික දෘෂ්ටිවාදයන් සමග ගනුදෙනු කරන අය. එතන චූලා විශේෂයෙන්ම ස්පර්ශ කරනවා යෝසගේ දේශපාලන දෘෂ්ටිවාදය. මතනේ වඩාත් නිවැරදි චූලා අපි එතන තව ටිකක් ඒ කියන්නේ ඔබ මෙතන විශේෂයෙන් ගෙන්නුවේ මේ දේශපාලනික පසුබිම මේ පොතට යන්න කලින් කොතනදී වඩාත් තීරණාත්මක විදිහට දේශපාලනික දෘෂ්ටිවාදය ඩීල් කරන්නේ කොහොමද ගනුදෙනු කරන්නේ කොහොමද? ඔව් දැන් අද ඇත්තටම යෝෂ දරන අදහස තමයි කියන්නේ සමාජවාදයේද ධනවාදයේද නෙමෙයි සියල්ලට වඩා මනුෂ්‍යත්වය කියන එක තමයි අපි ඉස්සරහට ගන්න ඕන කියන කාරණේ. ඉතින් මං හිතන්නේ ඒ යෝෂාගේ කතාව ඇතුලේ අපිටත් කියවෙන බොහෝ දේවල් තියෙනවා. දැන් ලෝකේ ගත්තාම ලෝකේ දේශපාලනික වශයෙන් මේ වෙද්දී අර්බුද කියන්නේ බරපතල අර්බුදයකට මුහුණ දීලා කොවිඩ් විසින් මේ අර්බුදයේ උග්‍රස්ථානයකටම ගෙනත් තියෙනවා. තවදුරටත් අපි වැඩ කරන්නට ඕනේ මිනිසුන් වෙනුවෙන්ද එහෙමත් නැත්නම් විනාශ වෙනුවෙන්ද කියන තැනට අපි අවිල්ලා ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාන් පස්සේ දැන් චීනය වගේ රටක් ගත්තාන් පස්සේ අපි තාමත් විශ්වාස කරනවා චීනය සමාජවාදී කියලා. චීනයේ රාජ්‍ය ධනවාදී ප්‍රතිපත්තිය මත විශාල ප්‍රාග්ධන සමුච්චනයක් සමග විශාල බලාධිකාරියක් ගොඩනගා ගනිමින් ඉන්නවා. ඒකට උදාහරණයක් තියෙනවා ඔබ කරපු කෘතියකිනුත්. ඔව් මහල්ලාසා ඉරිඟු පැලේ. ඔව් ඒ වගේම අනිත් පැත්තෙන් ඊළඟට ඇමරිකාව ධනවාදී කඳවුරේ ඉඳගෙන චීනයත් එක්ක හැප්පෙනවා. එතකොට දැන් මේ මට අනුව නම් මේ දෙක ධනවාදය සහ රාජ්‍ය ධනවාදය අතර අරගලයක්, ධනවාදය සහ සමාජවාදය අතර අරගලයක් කියලා තමයි අපි ඒක විග්‍රහ කරගන්න උත්සාහ කරන්නේ. මම හිතනවා මේ මොහොතේ ඇමරිකානුවන්ට චීනයට එරෙහිව නැගී සිටින්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඇමරිකාව සමාජවාදී කිරීම. ධනවාදයට එරෙහිව තවත් ධනවාදයක් ගෙනල්ලා ඒකට සටන් කරන්න බෑ මං විශ්වාස කරනවා. එහෙනම් ඕන් කරන්න ඕනේ ධනවාදයේ වෙනුවට සමාජවාදය ගෙනීම. එහෙනම් ඇමරිකානුවන්ට කරන්න තියෙන සමාජවාදී මේක තමයි මේකට තියෙන උත්තරේ. මේ වගේ අලුත් දේවල් හොයන්න අපිට බල කරන සමාජ පසුබිමක් තියෙන. විශේෂයෙන්ම කොවිඩ් අපිට සමාජ දුරස්ථකරණය උගන්වන අතරෙම අපිට අභියෝගයක් මුණ ගැස්සලා තියෙනවා. කොහොමද උඹලා මිනිස්යන් වශයෙන් අනාගතය වෙනුවෙන් බැඳෙන්නේ කියන එක. ඉතින් මේ තත්ත්වයන් යටතේ මම හිතන්නේ මේක අද වෙද්දී ලෝකේ පුරාම ගිහිල්ලා කාටවත් කතා කරන්න බැරි තරම හැම රටකින්ම මේ වෙද්දී තා විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙන මට්ටමට විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන මට්ටමට ඇවිල්ලා මේක තවදුරටත් මිත්‍යාවෙන් හෝ වලින් යාතු කර්ම වලින් දෙවියන් ආන්තේ දුන්න බේත් වලින් ඔය තියෙන බේත් වට වලින් හොඳ කරන්න පුළුවන් තැනක නෙමෙයි තියෙන්නේ. එක්කෝ අපි මේකට විද්‍යාත්මකව මුහුණ දිය යුතුයි. ඒ විද්‍යාව බටහිරද හෙළද නැත්නම් ලතින් ඇමරිකාද කියන එක අදාළ නැහැ. ඔව් මං කියන්නේ සියලු දෙනා එකතු වෙනවා. ලංකාවෙත් අපි හරිනම් හෙළ වෙදකමයි ආයුර්වේද වෙදකමයි බටහිර වෙදකමයි මේ සියල්ල එකතු වෙලා පරිශන කරමින් ඉස්සරහට යන්න ඕනේ මොකක්ද? ඔව් ඉතින් ඒ වෙනුවට අපි අපිට නොපෙනෙන බලවේගයන් ගැන විශ්වාස කරලා කටයුතු කරනවා නම් අර බුදුන් වහන්සේ කිව්වේ ප්‍රත්‍යක්ෂ දැනුමෙන් දේවල් වලට මුහුණ දෙන්න කියලා පච්චත්තම් වේදිතබ්බු. දැන් එතකොට අපි ඒක පැත්තකට දාලා ආපහු ගිහිල්ලා අපේ කාලී අම්මා හරි රාවණ හරි සූනියන් දෙයියෝ හරි මන් දන්නේ නැහැ කවුරු හරි පස්සේ යනවා නම් අපි ඉන්නේ වෙන තැනක. මෙන්න මේ සමාජය ගැන තමයි මේ හවුස් හවුස්නේ දැන් මේ යෝසගේ කෘතිය ඇතුළෙත් එහෙම එනවා. දැන් ඩිස්ක්‍රීට් හීරෝ පොතේ නැත්තම් වීරයෙක් ඇවිත් කියන කෘතියේ එක චරිතයක් ඉන්නවා ෆෙලිසිටෝ යනාකුවේ. ඔහු සමහරලාට ගිහිල්ලා අර ජාතියම කට්ටිය උපදෙස් ගන්නවා අර පේන කියන්නේ ගාවට යනවා. මේවා වෙනස් නෑ ලෝකේ හැමතැනම එක වගේ. හැබැයි ඒ අතරදී අපි දැන් වීරයෙක් ඇවිත් කෘතියට ආවොත් අන්දීසේ මරණයට වෙනස්ව මේ කෘතියේදී යෝස කතා කරන අරගේ බරපතල දේශපාලන කතන්දරයක් ඒක ඇතුලේ තියෙනවා. හැබැයි මේකේ දේශපාලනේ තියෙනවා. මේ දේශපාලනේ වෙන විදිහකට ඔහු ගේන්නේ. ඔහු කියනවා දුෂ්කර නැත්තම් අසීරුකම් මැද්දේ තිබිච්ච නගරයක් සංවර්ධනයට ලක්වීමත් සමග ඇතිවෙන වෙනස්කම් මොන වගේද කියන විග්‍රහ කරන්නත් ඔහු මේකෙදි උත්සාහ කරනවා. හැබැයි මේකේ තේමාව එතන නෙමෙයි. මේකේ ප්‍රධාන චරිත තුනක් තියෙනවා. චරිත තුනම පිරිමි චරිත. එක් චරිතයක් ෆෙලිසිටෝ යනාකුවේ. ඔහු බස් කොම්පැනි කාර්යක. ඔහුගේ තාත්තා ඊටාම දුක් මහන්සි වෙලා තමන්ගේ පුතාට උගන්ලා අරගෙනලා බස් කොම්පැනියක් හදලා දෙනවා. මේ පුතාට තාත්තා දීපු උපදේශයක් තියෙනවා. කිසි දවසක කිසි කෙනෙකුට උඹ පාගන්න ඉඩ දෙන්න එපා. උඹ යටත් වෙන්න එපා. ඒ ආත්මාභිමානය තමයි තමන්ගේ පුතාට කවලා තියෙන්නේ. ඔහුට තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි ඔහුගේ කප්පන් කල්ලියක් ලියුම් වෙනවා. දැන් මෙහෙ වගේම තමයි. කප්පන් කල්ලියක් ලියුම් වෙන මකුළුවෙක්ගේ රූප සටහනක් ඇඳලා උඹ අපිට කප්පන් මෙන්න මෙච්චර ගෙව්වේ නැත්නම් උඹට මේක පවත්වාගෙන යන්න බෑ. ඔහු ඒකට විරුද්ධව පෙනී හිටිනවා. ඔහු පෙනී හිටින්නේ
මට තාත්තා කිව්වේ කිසි කෙනෙකුට කවදාවත් උඹ පාවලා දෙන්න යටපත් කරන්න ඉඩ දෙන්න එපා කියලා. දැන් මේ කතාවේ නිමිත්ත යෝසා ගන්නේ යෝසා එක තැනක කියනවා පේරුවේ එක්තරා වෙලාවක පුවත්පතක දැන්වීමක් යනවා මේ විදිහම දැන්වීමක්. ඒ දැන්වීමේ තියෙන්නේ කප්පන් කරුවන්ට කරන දැන්වීමක්. උඹලා මගෙන් සල්ලි ඉල්ලනවා ජීවිතේ බේරගන්න. ජීවිතේ පවත්වාගෙන යන්න. හැබැයි මං උඹලට මගේ ආත්මගරුත්වයත් ජීවිතයත් පාලා දෙන්න උඹලට සල්ලි දෙන්නේ නැහැ. මෙන්න මේ නිමිත්ත තමයි අර මහා කතාවට ඌ අරගෙන එන්නේ. ඒකට ඌ තව චරිතයක් ගේනවා. ඒ චරිතයද ඉස්මායිල් කැරේරා. කැරේරාගේ චරිතයත් මේ වගේමයි. ඔහු ඉන්නේ ඔහු ලෙඩ ඇඳේ ඉන්නකොට ඔහුගේ දේපල ගන්න උත්සාහ කරන පුත්තු දෙන්නෙක්. ඒ පුත්තු දෙන්න තමන්ව පාව දෙන්න දරන උත්සාහයට එරෙහිව ඔහු කරන්නේ තමන්ගේ නිවසේ ගෘහ සේවිකාව සමග විවාහ වීම. එතකොට මේ දෙක අතරට මැදි වෙනවා තව ඒ සමාගමේ වැඩ කරන නිලධාරියෙක් රක්ෂණ සමාගමේ ඔහු රිගබෝටෝ. දැන් මෙන්න මේ චරිත තුන අරගෙන මේ චරිත තුන හරහා ඔහු මේ මනුෂ්‍ය හැසිරීම අර්බුද සමයක මනුෂ්‍ය හැසිරීම මිනිස්සු දනින් නොවැටි සටන් කරන ධර්මත මේ චරිත තුනම යටපත් නොවන චරිත. කියන්නේ මනුෂ්‍ය ජීවිතේ ආත්මාභිමානය වෙනුවෙන් නැත්තම් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නිර්භයව සටන් කරන්නේ කොහොමද කියන එක අපිට කියා දෙන්න හරි අපූර්වට යෝසා මේ කෘතිය භාවිත කරනවා. ඒක ප්‍රබල කියවීමක්. අපි එතෙන්ට එන්න ඕනේ. ඒ ප්‍රබල කියවීම මොකද්ද? යෝසා එතන භාවිත කරපු ධර්මයේ මොකද්ද ඒ කතන්දරේ තේරුම කියන එක අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. විරාමයට පෙර අපි කතාව නැවතුනේ ඒ මිනිසුන්ගේ ජීවිත චර්යාවේ තියෙන ප්‍රබලත්වය කුමක්ද? ප්‍රබල කියවීම යෝසා දැහැගන්නේ කොහොමද කියන කතන්දරය ඇතුලේ. ඔව් අපේ ආගන්තුක ඔබ කවුරුත් හොඳින් හඳුනන චරිතය චූලානන්ද සමනායක. චූලා අපි කතාව එතනින් ගමු ඉස්සරහට තව. දැන් යෝසා ඇත්තටම අර මං කියවේ පිරිමි චරිත තුනක් සහ ඒ චරිතත් එක්ක බැඳෙන විවිධාකාරයේ අතුරු චරිත ගණනාවක් කැටි කරමින් තමයි දැන් මේ පොත කියවපු හුඟක් අය මට කියපු දේ තමයි මේ කතාවේ එන චරිත ටික මතක තියාගන්න එක හරි අසීරු දෙපාරක් තුන් පාරක් කියවන. එහෙම තමයි අසීරු අභ්‍යාසයක් තමයි. මේක ඇතුලේ ඔහු විවිධ පැති වලට එනවා. යෝසාගේ තියෙන විශේෂත්වය තමයි අර සමෝදානේ විවිධ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අවස්ථා ගෙනල්ලා එකට මුණ ගැස්සලා ඒ හරහා වෙනත් මානයක් මතු කරන්න දරන උත්සාහය. මේක ඌ තා අපූර්වට කරනවා. ඒක තමයි ඌ කරන්නේ. එක පැත්තෙන් ආවේ පෙලිසිටෝ යනාකුවේගේ කතන්දරේ යටත් නොවි කප්පන් කරුවන්ට එරෙහිව අරගල් කරන පුද්ගලයා. දැන් අවසානයේදී මේ කතාව විහිදලා යනකොට ඔහුටම එක තැනකදී දෙනවා ඔහු තමන්ගේ බිරිඳ ඔහුගේ ජීවිත එක් පැත්තෙන් ඛේදවාචකයක්. ඔහු රියදුරෙක් හැටියට තමන්ගේ වාහනේ යන කාලේ බත් කන්න නවත්තපු ඒ කඩමණ්ඩියේ හිටපු කාන්තාවක් තමයි උහුට කසාද බඳින්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒ කාන්තාව තමන් නිසා ගැබ් ගත්තයි කියලා අර කාන්තාවගේ අම්මා උහුට බඳලා දෙනවා. ඔහුගේ මුළු ජීවිත කාලෙම උහුට සැකයක් තියෙනවා. මේ ඉපදිච්ච දරුවා මගේද? මේ දරුවගේ වර්ණය මගේ පැහැය නෙමෙයි. මේ දරුවා වෙන විදියක්. ඒතකොට මේකගේ තාත්තා මමද? නැද්ද? මේ සැකයත් එක්ක තමයි ඔහු ජීවිතය ගෙවන්නේ. ඒ අතරම ඔහු තමන්ගේ බිරිඳත් එක්ක කරන ගනුදෙනුව ඉතාමත්ම සීමිතයි. ඒ කාන්තාවත් එක්ක ඉන්න අතරෙම ඔහු තව කාන්තාවක් අරගෙන තියාගෙන ඉන්නවා. ඔයාට සම්පූර්ණ වියදම් ගෙවලා අය තමන් වෙනුවෙන් පවත්වාගෙන යන කාන්තාවක් කියන්නේ වෘත්තියෙන් පුරංගනක් වෙච්ච කාන්තාවක් අරගෙන උ තමන් ගාව තියාගන්නවා. දැන් මේ අන්තිමේදී ඔහුට තාමත් ප්‍රබලම ප්‍රහාරය එල්ලෙන්නේ තමන්ට විරුද්ධව කප්පන් ගන්න උත්සාහ කරන්නේ තමන් අර අවජාතකද නැද්ද කියලා සැක කරන පුත්‍රයා සහ තමන්ගේ අනියම් බිරිඳ කියන කාරණේ. ඒක හරහා ඔහුට එන මානසික කම්පනය. නමුත් ඒ කම්පනයට ඔහු මුහුණ දෙන ආකාරය. ඒකදී ඔහුගේ ආත්මගරුත්වයෙන් සටන් කරන විදිය. මේ සියල්ල ඉතාමත්ම වැදගත් මං හිතන්නේ. අපි හරීම මේ මට මේ කෘතිය පුරාම යන දේ අර මහල්ලා සහ මූ දෙකේ මහල්ලා නොනැවතී සටන් කරනවා. ඉරිඟු පැලය සහ මහල්ලා කතාවේදී ඉරිඟු පැලය අනාගත පරම්පරාවට දායාද කරන්න මහල්ලෙක් සටන් කරනවා. ඒ විදියටම යෝසාගේ මේ චරිත තුන නූතන මේ වර්තමාන ලෝකයේ ඇතුළේ ඉඳමින් සියලු අගතීන්ට එරෙහිව දෙපයින් නැගී සිටින්නට විශාල අරගලයක් කරනවා. ඒ අරගලය තමයි වැදගත් දේ. හරි අපූර්වයි. දැන් එතන මට පැහැදිලි වෙන අන්දමට අපි පැහැදිලි කරගත යුතුයි. මට පැහැදිලි වෙන අන්දමට නේ මේක තමයි පැහැදිලි කර ගැනීම. මේ චූරානන්ද පවසන්නේ යෝසාගේ කියවීම ඇතුලේ තියෙන සාහිත්‍යයක මේ පැවැත්මට මේ කියන්නේ ප්‍රබල සමාජ නිරීක්ෂණය. දැන් බලන්න ඒ කප්පම් ගැනීමට යොමු වෙන චරිත වල හැසිරීම පිළිබඳ අන්න ඒකයි. දැන් මාරියෝ වර්ගස් සෝසා මූල් කරගෙන අපි මේ පවත්වන සාකච්ඡාව හුදෙක් මාරියෝ වර්ගස් සෝසාගේ උපත විපත ඒ කතන්දර මේ බර්ත්ඩේ කවද්ද ඒ වගේ මේ චරිත විග්‍රහයක් නෙමෙයි අපි කරන්නේ. මේ වර්ගස් සෝසා මොකද්ද අපිට දීපු මේ නිරීක්ෂණාත්මක හරය කියන එක. මොකද අද අපේ ස්වතන්ත්‍ර කෘතීන් ගත්තම ඉත පැහැදිලිවම කියන්න වෙනවා ස්වතන්ත්‍ර කෘතීන් ගත්තම පවතින්නේ කිසිදු නිරීක්ෂණයක් නැති. එහෙම නැත්නම් තමන්ගේ අතීත මේ කතා පුවත් වලින් උකහාගත්ත දේවල් වලට යොමු වෙච්ච තැනක හරි මන්දෝ
උත්සාහී ව්‍යායාම් තමයි දකින්න ලැබෙන්නේ. ඒ පසුබිමේ තමයි මේ චූලන්නන් සමරනායකල මෙවැනි ප්‍රබල සමාජ කියවීම අපිට ලබා දෙන්නේ. ඉතින් ඒක අපි නිවැරදිව උකහාගත්තේ නැත්නම් මේක තවත් එක පරිවර්තන කෘතියක් වෙනවා. චූලා මේ එහෙම නොවෙන්න නම් අපේ මේ සමාජ දේශපාලන දැන් මම හිතනවා චූලා අද අපි ඉන්නේ කිසියම් වූ දෘෂ්ටිමය වල්මත් වීමක කියලා. ඔව්. අපි එතන මාරියෝ වර්ගසෝසාගෙන්ම කතා කරන්නත් පුළුවන් අපි ගැන. ඔව් නෑ ඇත්තටම දැන් යෝසාගේ තියෙන විශිෂ්ටත්වය ඒක තමයි. යෝසා දැන් ඔහුගේ මුල්ම කෘතිය The Time of the Hero. ඔහු මේ කෘතිය රචනා කරන්නේ ඔහුගේ යෞවන කාලයේ අර හමුදා ඇකඩමියට බැඳිලා වැඩ කරපු කාලේ ලැබපු අත්දැකීම්. ඔහු මේ කෘතිය එලි දක්වනවත් එක්ක විශාල වශයෙන් ඔහුට විරුද්ධව මතවාදයන් විශේෂයෙන් හමුදාව ඔහුට විරුද්ධව හමුදාවේ ප්‍රධානීන් ඔහුට විරුද්ධව කතා කරන ඔහු හමුදාවට අපහාස කරා මේ මනස්ගාත ලියනවා එහෙම කියලා. ඔහුට The Green House කියන නවකතාව ලියන්නේ ප්‍රසිද්ධ ගණිකා නිවාසයක් ඇසුරු කරගෙන එක චරිතයක් කේන්ද්‍රගත කරගෙන. ඒතර ඔහු මේ පේරු සමාජයේ ඉහළ ස්තර සහ පහළ ස්තර මේ අවපීඩිත මිනිසුන් මේ සියලුම ජීවිත විනිවිදින ආකාරය ඉතාමත්ම විශිෂ්ටයි. අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ අපිට මේ පුළුල් අත්දැකීම් ලබා ගන්නට තියෙන ඉඩකඩ ඉතා අසීරුයි. දැන් යෝසා කියලා කියන්නේ අතරම ලෝකේ පුරාම සරණ ලේඛකෙක් බවට පත් වෙලා ඌ විශ්ව ලේඛකෙක් බවට පත් වෙලා ඉන්නවා. නමුත් අපි තවමත් එතනට යන්න පුළුවන්කමක් අපි තාම මේ දූපත අස්සේ හිර වෙලා අපේ අත්දැකීම් හරි සීමිතයි. ඊළඟට අප තුළ තිබෙනා වූ අගතිය නිර්මාණවලදී අපිට බලපානවා. අපි සමහරලාට වාරණයට බය වෙනවා. ස්වයං වාරණයන්ට යොමු වෙනවා. කතා කරන්න පුළුවන් දේවල් අපි කතා කරන්නේ. ඒක නිසා මේ මනුෂ්‍ය ජීවිතේ සංකීර්ණත්වය කියන එක අපි ඉතාමත්ම අවාසනාවන්ත විදියට මගහරවා ගනිමින් ඉන්නවා. දැන් එක්තරා අවස්ථාවක මට මතකයි පුවත්පතක ලිපියක් තිබුණා පාවුලෝ කොයියෝ ප්‍රංශයේ ඉතාම දුර බැහැර ගමකට ගිහිල්ලා ඒ ගමේ රහසිගතව නැවතී හිඳමින් කෘතියක් රචනා කරනවා. මොකද අවාසනාවට ඔහු අඳුරා ගන්නවා පුද්ගලෙක්. ඔහු අඳුරා ගැනීමත් එක්ක විශාල මිනිස්සු ප්‍රමාණයක් එතනට ඇවිල්ලා පිරලා ඊට පස්සේ නගරාධිපති ඇවිල්ලා ඔහුට විශේෂ පිළිගැනීමක් කරලා ඔහුගේ මුළු ප්‍රොජෙක්ට් එකම අවුල් වෙනවා. හැබැයි නමුත් ඔහුව මුළු සමාජයක අඳුර ගන්නවා. අපිට එතනට යාගන්න තාම බැරි වෙලා තියෙනවා. එක් පැත්තකින් අපේ කෘතිය ඉංග්‍රීසි භාෂාවටත් අවම වශයෙන් පරිවර්තනය නොවීම සහ අත්දැකීම් වශයෙන් ගත්තාම අපේ තියෙන සීමිතකම්. ඒ වගේම අපි ඉන්න අර දෘෂ්ටිවාදී අවුල්. ඒ කියන්නේ අපි අපේ දැක්මේ තියෙන ප්‍රශ්න අපි සමහරලාට ආරක්ෂා කරන්න අදහස් කරන සමහර දේවල් නිර්මාණකරුවෙකුට තියෙන විවෘතභාවය. අර දුරස්තව ඉඳිමින් දෙයක් බලන්නට තියෙන හැකියාවේ තියෙන අඩුකම නිසා අපි ඊටමත් අවාසනාවන්ත විදිහට අර විශ්ව තලයට යන්න පුළුවන් නිර්මාණ කරණයෙන් හුඟක් මෙහා තැනක ඉන්නේ. මොකද යෝසලාට ඒක බලපාන්නේ නැහැ. යෝසලා එක් පැත්තකින් දේශපාලනයේ සක්‍රිය වෙනවා. අනිත් පැත්තෙන් සමාජ ජීවිතයේ ක්‍රියාදාරයන් බවට පත් වෙන ලෝකේ පුරා සංචාරය කරනවා. ඔවුන් ඉන්න කලාපයේ ගැටුම් වලින් ගහන කලාපයක්. ඒ සියලු දේවල් ඔවුන් අත්දකින්නවා. ඊළඟට ඒ අතරම අධ්‍යාපනය අතින් ගත්තාමත් යෝෂා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට වැඩ කරන්න පුළුවන් මට්ටමට ඉගෙන ගන්නවා. මේ සියලුම දේවල් ඔහුට විශාල පිටුබලයක් සපයනවා නිර්මාණකරුවෙක් හැටියට පෘථූල මිනිහෙක් බවට පත් වෙන්න. ඇත්ත වශයෙන්ම. දැන් ඒක තමයි ඇත්තටම මේ දැන් අපි මතු කරගන්න ඕනේ හරය ඒකයි. ඉතින් දැන් අපි බොහෝ පොතපත ස්වතන්ත්‍ර මට්ටමින් අපි බොහෝ ඇත්තටම මම මේක සරලව කිව්වොත් අපි බොහෝ විට කයිවාරු ගහනවා. අපි කරපු දේ පිළිබඳව අපේ තියෙන ගොඩාක් මේ අතිශයෝක්තියෙන් බර කියුම්. මේ අතිශයෝක්තියෙන් බර කියුම් හොඳින් නිරීක්ෂණය කරලා බැලුවොත් මම මේ කියන්නේ මගේ අත්දැකීමෙන් සමගි බලපුරුද්දෙන් විචාරාත්මකව බැලුවොත් අපිට හමු වෙන්නේ බොහොම සුළු දෙයක්. මේ කයිවාරු අතර තියෙන බොහොම සුළු දෙයක්. කොහොම නමුත් දැන් මේ මාරියෝ වර්ගසෝසා කියන්නේ ප්‍රබල චරිතයක්, ප්‍රබල කියවීමක්. චරිතයකින් එහාට කියපු ප්‍රබල දේශපාලන සාහිත්‍යයක කියවීමක්. මේ කියවීම ඇතුලෙන් අපිට මතු කරගන්න පුළුවන් දේ හරි බොහෝ මතු කර ගැනීම තියෙනවා. පොදුවේ ගත්තම අපි මේ කතා කරන කතාබහෙත් හරිය ඒකයි. චූල දැන් ඇත්තටම මේ මාරියෝ වර්ගසෝසාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ඉතා පැහැදිලිව පෙන්වුවා. කිසියම් කලකිරීමක් එක්ක වාමවාද අමාංශික පක්ෂවලින් ඉවත් වීම. නමුත් අපි දන්නවා ඉතා කියුබන් විප්ලව ආස්වාද ලැබුවා කියලා. ඉතින් පසු කාලේ දැන් අද වන විටත් දැන් ඒ ඉතුරුලා තියෙන ඔහුගේ දේශපාලනික ඒ පැවැත්ම පිළිබඳව ඔබට යම් දෙයක් කියන්න පුළුවන්. ඕනේ. අද වෙන විට යෝසා ඇත්තටම ලිබරල් වාදියෙක් හැටියට තමයි ඔහු අඳුරන. නමුත් ලිබරල් වාදිය කියන එකට මම හිතන්නේ ඔහු ඒ තරම්ම ප්‍රියතාවයක් දක්වනවද මම දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ කියලා. නමුත් ඊට වඩා ඔහු පෙනී සිටින්නේ මානව නිදහස වෙනුවෙන්. මම හිතන්නේ මේක අපි තීරණාත්මකව සලකා බලන්න කාරණයක්. අපි ගොඩනගන්න සමාජය පිළිබඳව අපි හිතනවා වගේම අර්ථක්‍රමය පිළිබඳව හිතනවා. ඒ අර්ථක්‍රමය තුල මානව නිදහස පවත්වා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ප්‍රබල විදියටම හිතන්නට ඕනේ. මොකද අපි හදන අර්ථක්‍රමය ඇතුලේ මිනිස්සු ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වන අතරම මනුෂ්‍යයාට මනුෂ්‍යයා බවට පත්වීමට අවශ්‍ය ඉඩකඩ දෙන්න. එහෙම නැත්නම් අපිත් අර සත්ව ගොවිපළ කියන සත්තු විතරයිනේ. උන්ට වෙලාවට පෝෂණය හම්බ වෙනවා, කැම ටික හම්බ වෙනවා, වෙලාවට එන්නත හම්බ වෙනවා, තමන් හොඳට වැඩෙනවා, ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. නමුත් පැවැත්ම සත්ව පැවැත්මක්. අපි තීරණය කරන්නේ අපි ජීවත් වෙන්නේ සත්වයන් හැටියටද පෝෂණය ලැබමින්. එහෙම නැත්නම් මානසික පෝෂණයත් සහිතව මනුෂ්‍යයන් හැටියටද කියලා. මෙන්න මේ කාරණේ වෙනුවෙන් තමයි මම හිතන්නේ යෝසලා සටන් කරන්න යෝසලා වගේ මේ ලෝකේ ඉන්න ලේඛකයෝ අරගල කරන්න කියලා. දැන් මේවා ඉදිරිපත් කරන විදිහ හරි
ප්‍රබලයි සමහර දා හිරත මුලර් කියලා රුමේනියන් ජාතික ලේඛිකාවක් හිටියා නොබෙල් තෑග්ග ලැබපු. ඇගේ එක කෘතියක ඉදිරිපත් කරනවා දැන් රුමේනියාවේ තිබිච්ච චෞචෙස්කුගේ පාලන සමය කියන්නේ සමාජවාදයේ කඩාවැටෙන ආසන්නම කාලේ තිබිච්ච තැනක ඒක තැනක හරි අපූර්ව විදිහට විස්තර කරනවා රටින් පිට වෙන්නට පාස්පෝර්ට් එකක් ගන්න යන කෙනෙකුට විඳින්න වෙන අතවර. එක් තැනකදී ඔවුන්ට සිද්ධ වෙනවා බෞතිස්ම සහතිකය දෙන්න. බෞතිස්ම සහතිකය ගන්න යන තැනදී පූජකයා සමග යහංගත වෙන්නට සිද්ධ වෙනවා යන කාන්තාවට. ඇය මේක ලියන්නේ පූජකවරයා බෞතිස්ම සහතිකය තමයි ඇඳමතත බව පරීක්ෂා කරයි. සමහර ඇතැම් අවස්ථාවකදී ඔහු කීප වතාවක් සහතිකය පරීක්ෂා කරයි. දැන් අපි දන්න මේ සහතිකය පරීක්ෂා කරන එකක් නෙමෙයි මේ කියන්නේ කියලා. කොයිතරම් තියුණු විදිහට කියලා තියෙනවද? ඒ වගේ යෝසාගේ කෘතිවලත් අපිට හම්බ වෙන දේවල් තමයි මෙන්න මේ විදිහට වක්‍රාකාරයෙන් සහ සමහරට ඊටාමත් ඍජු ආකාරයෙන් විවිධ අවස්ථා ගෙනල්ලා එකට සම්බන්ධ කරන ආකාරය. ඔව් ඇත්තටම මේ හරි උත්‍රාසාත්මකයි. පැහැදිලිවම උත්ප්‍රාසාත්මකයි. මට මතකයි මම ජලිත්තරක් කරනවා අපේ චූලාගෙන් මිදිලා ගාමිණී වියංගොඩ ගාවට මෙතෙන්දී අර ඔහුගේ බෑඩ් ගර්ල් කෘතිය අවසන් වෙන්නේ දිගු ඉතිහාසයක් කරහපු කෘතිය අවසන් වෙන්නේ ජීවිත කාලය පුරාම නවකතාකරුවෙක් කියන්නේ සිහින මැවූ තමන්ගේ මුල් පෙම්වතා ළඟ. ඒ මුල් පෙම්වතා හරි උමනන්දුවෙන් ඉන්නවා නවකතාවක් ලියන්න. හරි ආසාවෙන් ඉන්නවා. නමුත් ඔහුට ඒක ලියන්න මොකුත් නැහැ. ඉතින් අවසානයේ කාන්තාව ඒ බෑඩ් ගර්ල් කියනවා අවසානයේදී අන්තිමේදී ඇය මැරෙන්නේ පිළිකා රෝගයකින්. කොහොම නමුත් අන්තිමේදී මම ඔබට කතාවක් ලියන්න දෙයක් ඉතුරු කළා. මම ඔබට කතාවක් ලියන්න දෙයක් ඉතුරු කළා. බලන්නේ කියමනේ තියෙන උත්ප්‍රාසවත් ගතිය. අපි ඒ උත්ප්‍රාසයට යෝසාගේ සමාජ සහ දේශපාලන උත්ප්‍රාසයට යමු. අපි චූලත් එක්ක කතාවට යමු. තව එක විරාමයක් අපි ගන්න වෙනවා. ඒ විරාමයට පසුව විරාමයට පෙර අපි කතාව නැවැත්වූ තැනින් වෙනත් තැනකට දැන් කල්පනා කරනවා. මොකද මට තිබුණු ප්‍රශ්නයක් තමයි මේක. මම මේක චූලාගෙනුත් ඇහුවා. මේ දැන් මේ මෙවැනි කෘති දෙකක් සම්පාදනය වීමට පසුබිමක් තියෙන්න බෑ. මොකක් හරි පසුබිමක් තියෙන්න ඕනේ. ඉතින් මේ චූලා ඇත්තටම මේ පොත් දෙක ඔබට ලැබීම සහ මේ පරිවර්තනය කිරීම පිළිබඳවත් කතාවක් ඇති මං හිතන්නේ. ඔව් ඇත්තටම ඒක මං හිතන්නේ අපි කතා කරන්න ඕන දෙයක්. මොකද ඒකත් වෙන පැත්තක් මේකේ. දැන් ගාමිණී වියංගොඩ සහෝදරය හරහා තමයි අපි යෝසාව අඳුරගන්නේ. යෝසාව විතරක් නෙමෙයි ඉසබෙල්ලා යන්දේ ගෙබ්‍රියෙල් ගාෂියා මාකේස් ඔය 990 දී ගාමිණීගේ රාග රිද්ම කෙටි කතාවත මං හැමතැනකම කියන දෙයක් නෑ. රාග රිද්ම තමයි ලංකාවේ මෑත කාලීන පරිවර්තන කලාවේ හැරවුම් ලක්ෂය. ඒකෙන් තමයි අපි අර සෝවියට් රුසියානු ප්‍රංශ ඔයගේ සාහිත්‍යයකට සීමා වෙලා හිටපු අපි එතනින් එළියට පනින්නේ ඔතනින්. ගාමිණී. ඔව් ගාමිණීගේ මැදිහත් වීම. ඉතින් ගාමිණීගේ මැදිහත් වීම ලංකාව තුල මං විශ්වාස කරනවා තාමත් පරිවර්තකයක් හැටියට නිසි අගයීමකට ලක්ුණේ නෑ. අපේ යුගයේ පරිවර්තක ගාමිණී වියංගොඩ ඔහු තමයි මේ හැරවුම කරේ. ඔව් නොසලකා හැරීමට ලක්ුණාද කියලා තමයි. ඇත්තටම නොසලකා හැරීමට ලක්ුණා. ඒක හරි බරපතලයි. ගාමිණීට ඒ ගෞරවය දිය යුතුයි. ඉතින් එතනදී දැන් මේ කෘතීන් කියවමින් ඉන්න අතරේ තමයි මට මේ ඩෙත් ඉන් දැන්ඩීස් කෘතිය හම්බ වෙන්නේ. ඒකත් හරි අපූර්ව විදියකට හම්බ වෙන්නේ මේ දැන් මගේ පොත් ප්‍රකාශකයන් අතර වැඩිපුරම පොත් ප්‍රකාශයට කරපාල කරලා තියෙන්නේ සුභායි ප්‍රකාශකයන් සහ විදර්ශන ප්‍රකාශකයන්. මම මේ දෙන්නගේ දකින්න විශේෂත්වයක් තියෙනවා. ඒ ගෞරවය උන්ට දිය යුතුයි. දෙන්නම හොඳ කියවන්න. සහ හොඳ පොත් අඳුනා ගන්න ඉවක් තියෙන මිනිස්සු. ඒ නිසා උන් පොත් වෙලෙන්දන්ගෙන් සහ පොත් ප්‍රකාශක වෙලෙන්දන්ගෙන් වෙනස්. ඒ ඉව නිසා. ඉතින් නිශාන්ත පර්ණගම ඔහු සුභායි ප්‍රකාශකයා ඔහුගේ ගෙදර වෙනම විශාල පොත් එකතුවක් තියෙනවා. මේ එකතුවේ තිබිලා තමයි මට ඩෙත් ඉන් දැන්ඩීස් පොත හම්බ වෙන්නේ. ඒතර ඒක කියවන්න පටන් ගත්තට පස්සේ මම මේ පොතට ඇත්තටම කියන්නේ පුදුම විදිහට බැඳෙනවා. මොකද මේ කෘතිය ඇතුලේ මම ලංකාව කියවන්න පටන් ගන්නවා. අපේ තරුණ විය කියවන්න පටන් ගන්නවා. ඊළඟට අපි කරපු අරගල, අපි අසමත් වෙච්ච තැන්. ඊළඟට මනුෂ්‍යත්වයේ උදෙසා අප විසින් ඉටු කළ යුතු කාරණා. ඊළඟ ප්‍රේමයේ තියෙන ආශ්චර්ය. මේ සියලු දේවල් මේ කෘතිය හරහා මම කියවලා මම මේක පරිවර්තනය කරන්න පෙළඹෙනවා. ඉතින් මට මේ කෘතිය හම්බ වෙන්නේ ඇත්තටම නිශාන්ත පර්ණගම හරහා. ඒ අතරේ හුඟක් අපි කතා කරලා එකතු කරලා හොයාගන්න පොතුත් තියෙනවා. එහෙම තියෙනවා. ඊළඟට ওই අතරම දැන් ওই කෘතිය පළ වුණාට පස්සේ 2015 තමයි ඩිස්ක්‍රීට් හීරෝ පළ වෙන්නේ. ඒක මුලින්ම ප්‍රකාශයටපත් වෙන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් ඉතින් පරිවර්තනලා එන්නේ 2015. 2015 වසරේදී ජනක ඉනිමංගඩ විදර්ශන ප්‍රකාශකයා ඔහු තමන්ගේ යුරෝපයට කළ සංචාරකින් පසු ලංකාවට ආවට පස්සේ එක දවසක් මේක කියවන්න කියලා මගේ අතට දෙනවා ඩිස්ක්‍රීට් හීරෝ. ඒ කියන්නේ එතකොට ඒ පොත පළ වෙනවත් එක්කම ඔහු ප්‍රංශේදී වෙන්න ඕනේ මට මතක හැටියට ඔහු මිලදී ගත්ත පොත. අරගෙන ඇවිල්ලා මට මේ කෘතිය දෙනවා. මේක මම කියවනවා. කියවලා ඉතාමත් හිමින් තමයි මේ වැඩේ පටන් ගන්න. හැබැයි ටික දවසක් යනකොට මට මේක අත්හරින්න බැරි බැඳීමක් බවට පත් වෙනවා කියවපු පොත නැවත කරන්න පටන් ගත්තට පස්සේ. ඉතින් එතකොට මේ දැන් මම අදටත් ස්තුතිවන්ත වෙනවා ජනකට. මොකද මේ කෘතිය මට ලැබුණා. ඒහුගෙන් නොලැබුණා නම් තව කාලයක් ගිහලා ඊට මට මතක ඊට අවුරුදු
3කට විතර පස්සේ තමයි ඩිස්ක්‍රීට් හීරෝ ලංකාවට එන්නේ ওই බිග් බෑඩ් වුල්ෆ් එක හරහා ආවා. නැත්තම් ඒක හරහා තමයි අතරම ලංකාවට ඒ කෘතිය ආවේ. ඒකේ අර හાર્ඩ් කවර් බයින්ඩින් එක ආවා. ඉතින් මෙහෙම අර මෙන්න මේ සම්බන්ධයත් මම හිතන්නේ අපි හරි වැදගත්. මොකද ප්‍රකාශකයෙකුට පොතක් පිළිබඳ තියෙන ඒ කියන්නේ ඒ පොතේ සමාජ දේශපාලනික වැදගත්කම පිළිබඳව තියෙන අවබෝධය. අන්න එහෙම ප්‍රකාශකයොත් අපිට අවශ්‍යයි. රටක මේ ප්‍රකාශන කර්මාන්ත ඉස්සරහට අරන් යන්න. අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපිට මිත්‍යාව ජය ගන්න බැරි වෙනකොට සරසයි පද්ධතිය ඇතුලේ අපිට මිත්‍යාව ජය ගන්න බැරි වෙනකොට විද්‍යාවෙන් අවිද්‍යාවට අපි ගමන් කරමින් ඉන්නකොට තාර්කිකත්වයෙන් අතාර්කිකත්වයට අපි ගමන් කරමින් ඉන්නකොට ආලෝකයෙන් අන්ධකාරයට ගමන් කරමින් ඉන්නකොට ප්‍රකාශන කර්මාන්තය ඇතුලේදී ඔහේ අර බෙස්ට් සෙලිං ලයිස්ට් එක ගෙනියන්න නම් අපිට ප්‍රකාශකයෝ ඉන්නේ මං කියන්නේ ඒක නෙමෙයි කාරණේ. ඊට වඩා වැදගත් මේක මැදිහත් වීම මේ දේශපාලනිකයි. අන්න ඒකට හැකියාව තියෙන ප්‍රකාශකයන් අපිට ඕනේ. ඉතින් මං සතුටු වෙනවාද? අතරම සුභාවිසා විදර්ශන ප්‍රකාශකයන් දෙදෙනා හරහාත් මට ලැබිච්ච මේ පොත් දෙක. අර ඊට පස්සේ මං දිගට නැවත වතාවක් මේ වෙද්දී යෝසාගේ සෑම පොතක්ම වගේ මේ මෑතකම ආපු අන්තිමට ආව පොත් දෙක හැරිච්චකොට අනික හැම පොතක්ම වගේ එකතු කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. මං හිතන්නේ යෝසාගේ තවත් කෘතීන් ගණනාවක් ඉදිරියේදී වෙනත් පරිවර්තකයන් අතිනුත් ලංකාවේ සිංහල භාෂාවට පරිවර්තනය වෙයි කියලා. ඔව් දැන් ඇත්තටම යෝසාස් පිළිබඳව එහෙම සම්පූර්ණත්වයක් එනවා නම් හොඳයි නේ චූලා. මොකද ඇත්තටම යෝසා කඩින් කඩ කියවන්න ඕනේ පුද්ගලයෙක් නෙවෙයි. ඔව්. සම්පූර්ණ කියවීමක් අවශ්‍යයි. ඔව් ඇත්තටම දැන් මාකේස්ගේ සෑම කෘතියක්ම වගේ ලංකාවට ආවා. ඉස්බෙල් අයියන්දගෙත් සැලකිය යුතු ප්‍රමාණයක් ආවා. මම හිතන්නේ යෝෂාත් ඒ විදිහටම මොකද අපිට තාම ඉස්බෙල් අයියන්දේ කියන්නේ ඇත්තටම අපිට තියෙනවා යම් අවබෝධයක්. ඒ වගේ මාකේස් පිළිබඳවත් යම් අවබෝධයක් තියෙනවා ඒ කෘති හරහා. නමුත් යෝසා ගැන කෘති ඇවිල්ලා තියෙන පමණටම මේ අවබෝධය කියන එක මම නම් හිතන්නේ ලැබිලා නැහැ. මේ සාකච්ඡා මූලික පදනම අන්නේ ඒකයි. යෝසා පිළිබඳ මේ අවබෝධය ලබා ගැනීම. දැන් මේ චූලානන්ද සමරනායක අපේ ප්‍රවීණ ගත්කතුරයා මේ පරිවර්තකයා මේ කෘතිය ලබාගත් ආකාරය ගැන කියන තරමටම චූලා මේකේ ඔබ මේකේ ඉන්න විවිධ චරිත මේ චරිතත් එක්ක ගැට ගැහුණු මේ කතන්දරේ ඇත්තටම විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේක මේ වීරයෙක් ඇවිත් කියන එකේ තුලම තියෙන ලොකු උත්ප්‍රාසයක් මම හිතන්නේ. ඒක පැහැදිලිවම ඔබට දැනෙලා ඇති දැන් මේ වෙනකොට. ඔව් ඇත්තටම දැන් මේ කතාවේ මුඛ්‍යම තේමාව වෙන්නේ අතර වීරයෙක් කියලා කිව්වට මේක ඇත්තටම වීරයෝ 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාම තමන් මුහුණ දෙන අභියෝගයන්ට එරෙහිව කොහොමද තමන්ගේ අරගලය ගෙනියන්නේ කියන කතන්දරේ තියෙන්නේ. 3 දෙනාටම තියෙන ඇත්ත වශයෙන්ම ගත්තන් පස්සේ තමන්ගේ ආත්මගරුත්වය රැකගෙන මිනිසුන් ලෙස තමන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක. එක අඩියක් ලිස්සුවොත් තමන්ගේ මානව පැවැත්ම හමාරෙන් පස්සේ තමන්ට මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙන්න බෑ. මේකට තමයි වුන් පෙරලා පහර දෙන්නේ. මෙන්න මේ අරගලය ඇතුලේ ඒකට බැඳෙන ජීවිතත් එක්ක යනකොට මේ ගමන ඇතුලේ එන සංකීර්ණත්වය සමාජ, දේශපාලන, සංස්කෘතික මේ සියලු සංස්කෘතික කාරණා ඇතුලේ මනුෂ්‍ය හැසිරීම කියන එක. අර ඔහුගේ අර නොබෙල් ත්‍යාගයට පදනම් වෙන කතාව වගේම තමයි මිනිසාගේ අරගලයේ සහ බිඳ වැටීම. ඒ වගේ මේ බිඳ වැටීම් වලට එරෙහිව මිනිසා නැවත නැගිටීම. මෙන්න මේ කාරණා ටික කොහොමද යෝසත් චරිත තුලට ගේන්නේ කියන එක හරි වැදගත්. මම හිතනවා යෝසාව අපි හදාරන්න ඕනේ පාඨකයෝ හැටියට පමණක්ම නොවේ. නිර්මාණකරුවන්ට විශාල වැදගත්කමක් තියෙනවා යෝසාගේ නිර්මාණ හැදෑරීම. මොකද යෝසාගේ නිර්මාණකරණය කියලා කෘතියකින් කෘතියට උවේ නිර්මාණකරණය සඳහා භාවිතා කරන උපක්‍රම නිර්මාණ උපක්‍රම සාහිත්‍යික උපක්‍රම ඉතාම වැදගත්. ඒවා අපිට බොහෝ විදිහට කියන අර ඒක රේඛීය කතන්දර කීමේ කලාවෙන් අත්මිදිලා විවිධත්වයක් දන්වන විදිහට පාඨකයාත් සම්බන්ධ කරගනිමින් දීර්ඝ ගමනක් යන්න ලේඛකයෙකුට පුළුවන් වෙන්නේ කොහොමද කියන එක හදාරන්න හොඳ අවස්ථාවක් යෝසා. මොකද යෝසා මේ වෙද්දි කෘතීන් 25කට වඩා රචනා කරලා තියෙනවා. ඒක කෘතියක්වත් ප්‍රමාණයෙන් සමහර ඉතා කුඩා ඉම්ප්‍රෙස් ඔෆ් ස්ටෙප් මදර් කියලා කෘතියක් තියෙනවා. ඒක ඉතාමත්ම කුඩා කෘතියක්. ඒකේ චරිතයකුත් ඔය මේ ඩිස්ක්‍රීට් හීරෝ කෘතියට එනවා. ඒ හැම කෘතියක්ම ගත්තාම එකකට එකක් මං හිතන්නේ උස් පහත් විදිහට හලකන්න බෑ. ඒ හැම කෘතියක්ම එක වගේ වැදගත්. ඒක නිසා මං හිතන්නේ අපි යෝසාව කියවීම, යෝසාගේ කෘති කියවීම හරහා යෝසා කියවීම නිර්මාණකරණයටත් විශාල වශයෙන් වැදගත්කමක් තියෙනවා කියලා. ඇත්තටම. ඒක තමයි කියන්නේ දැන් එතන තමයි අපේ මේ හඳුනා ගැනීම තිබෙන්න ඕනේ. දැන් ඇත්තටම මේ උදෙක් පාඨකයන් කෙරෙහිට මේ අපි කියන්නේ ඉලක්ක කරගෙන කරන කතා බහක් නෙවෙයි මේ රිලැක්ස් රීඩර්. මොකද අපි අපේ දකිනවා නිතරම අපේ සාහිත්‍යකරුවන් අපේ ස්වතන්ත්‍ර නිර්මාණකරුවන් විවිධ අභ්‍යාසයන් යෙදෙන බවක්. නමුත් මේකයි සමහර අභ්‍යාසයන් ගත්තම මේ කෘතියම දැන් මේ චූලානන්ද කියනවා වගේ අපේ චූලා කියනවා වගේ මේ කෘති එහෙම් පිටිම වැඩබිමක්. මේ අභ්‍යාස කිරීම කොතරම් අවශ්‍යද කියන කාරණේ මෙතන වැදගත් වෙනවා. රිලැක්ස් රීඩර් නරඹන ඔබට අපි අවස්ථා ගණනාවක මේ කාරණේ පැහැදිලි කරලා දුන්නා විවිධ ලේඛකයන් හරහා. ඉතින් චූලා මේ දැන් මේ කෘති සම්බන්ධව ඔබට මේ දැන් පොදුවේ ගත්තම අපි නිකන් මේකට දැන් එක විදිහට මෙතෙන්ට ආපු නිසා මම පොඩ්ඩක් මාතෘකාව වෙනස් කරනවා. දැන් සමස්තයක් වශයෙන් ඔබේ සමහර කෘති තියෙනවා හරිම වෙනස්ම කෘති. මේ ඇත්තම කිව්වොත් පරිවර්තන ක්ෂේත්‍රය තුළ වෙනස්කම් කරපු කෘති. මම නොකියුවට ඔබ දන්නවා ඇති මොනවද කියලා. ඔව් ඇත්තටම මේ කියන්නේ
මගේ සාහිත්‍ය කියවීම පටන් ගන්න අපි රුසියානු සාහිත්‍යයෙන් ඒක අපි අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක්ගේ පළවෙනි අත්දැකීම. නමුත් ඒකෙන් පස්සේ අපිට මේ කෘති කියවීම හරහා විශේෂයෙන් අර මං කියවගේ රාගරිද්ම වගේ කෘතියක් හරහා අපි ලබාපු අත්දැකීම තමයි සාහිත්‍ය කියලා කියන්නේ ඇත්තටම අරගලය කියලා කියන්නේ මේ සමාජයේ දේශපාලනික වෙනස් කිරීමේ අරගලය තමයි. හැබැයි ඒ අරගලය මත ඒ අරගලයට දායක කරගත හැකි විවිධ මානයන් තියෙන නිර්මාණ ලෝකයේ තියෙනවා. මනුෂ්‍යත්වයේ හැදෑරීම කියන එක. මේ මනුෂ්‍යත්වයේ හැදෑරීම කියන එක සම්බන්ධයෙන් අපිට බොහෝ අවස්ථා ලැබෙනවා විවිධ කෘති හරහා. අන්න ඒ කෘති වලට මම ආශක් වෙනවා දැන් ඔබ කියනකොට මට මතක් වෙන්නේ අර හුදකලා තැපැල්කරුවෙක්ගේ අරුම දිවිපූත කියන එක. දැන් ඒ වගේ කෘතියක් මේ අපි කවදාද ඒක ඇතුලේ තියෙන විප්ලව කරන මිනිස්සෙක් නෙමෙයි සමාජ අරගලයට දායක වෙච්ච මිනිස්සෙක් නෙමෙයි. ඒක විස්මයටපත් කරනවා කොතෙන්ද අපි ඉන්නේ කියලා. ඔව් නමුත් ඒක ඇතුලේ තියෙන වෙනම තැනක්. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතේ සංකීර්ණත්වය තමයි ඔය කතා කරන්නේ. ඒ කියන්නේ අප්‍රකට තැපැල්කරුවෙක්ගේ ජීවිතේ නොසිතන මොහොතක තමන් අතපත් වෙන තමන් විසින් කරන නීති විරෝධී කටයුත්තක්. අනුන්ගේ ලියුම් කඩලා බලන එකයි ඔහුගේ පුරුද්ද. ඒ ලියුම් කඩලා බැලීම හරහා ඔහුට හම් වෙන ඔහු මුලින් අඳුරන්නේ නැහැ හයිකු කවි. මේ හයිකු කවිය කියන එක හරහා ඔහුගේ ජීවිතේ වෙනස්කමට ලක් වෙන හැටි. ඒක ඔහු අධ්‍යයනය කරනවා. ඔහු අන්තිමට හයිකු කවියෙක් බවට පත් වෙනවා. ඒ අතරම ඔහු ප්‍රේමචාරිකාවක් පටන් ගන්නවා. ඔහුගේ ජීවිතයේ අවසානයේදී අපිට හිතා ගන්නවත් බැරි විදිහට කෙලවර වෙන්නේ ඉතාම බරපතල ඛේදවාචකයක්. මම හිතන්නේ මම බාධා කරලා එකට යමක් ඇතු කරනවා. ඔබ කියවන්න. ඒ තැපැල් හුදකලා තැපැල්කරුවෙකුගේ අරුමසි දීපූත කියවන්න. ඒ කියවද්දී ඔබ අවසාන පිටුවේ අවසාන වාක්‍යය දක්වා එනකම් ඔබ දන්නේ නැහැ ඔබ මේ කෘතිය අවසන් කරන්නේ කොහොමද කියලා. ඔව්. ඒක තමයි වැදගත්ම දේ ඇත්තටම. දැන් අර ඉවාන් බුඩින් වගේ රුසියානු ලේඛකයෙක් ගත්තාම අන්තිමේදී ඔහු අපිට හිතා ගන්න බැරි තැනකින් කතාව ඉවර කරන එක වාක්‍යයකින්. ඒ වගේ මේ කතාවේ අවසානයේ යනකම් අපිට හිතා ගන්න බෑ මේක කොහොමද කෙලවර වෙන්නේ කියලා. දැන් ඒ කෘතිය ගත්තාන් පස්සේ මම හිතන්නේ ඒක එක්තරා විදිහක අපිට ජීවිතය පිළිබඳ පොඩ්ඩක් නැවතිලා ආපහු කල්පනා කරන්න මොන අවස්ථාවක්. මොකද්ද මේ ජීවිතය කියලා. පිටු බොහොම ඉතා ස්වල්ප ප්‍රමාණයක් තියෙන පොඩි පොතක්. නමුත් ඒ පොඩි පොත ඇතුලේ ජීවිතය ගැඹුරින් කණින ආකාරය හරි විශිෂ්ටයි. ඉතින් ඒ වගේ මගේ කියවීම ඇතුලේ මේ විදිහ ඇත්තටම මේ කියවන්න තෝරා ගන්න පොත්වල මාව විමතියටපත් කරන පොත් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ පොත් ඇත්තටම මම උත්සාහ කරමින් ඉන්නවා විටින් විට පාඨකයන් සමග බෙදා ගන්න. ඉතින් ඒක මම හිතන්නේ මේක එක්තරා විදිහක ඉවර කරන්න බැරි කාරණයක්. මොකද අර මහා සාගරයකින් දෝතක් ගත්තා වගේ දවස ගානේ එළියට එන පොත් ටික ගත්තාන් පස්සේ ඒ හැම පොතක් පස්සේම දුවන්න හිත පෙළඹෙනවා. නමුත් ඒකෙන් තෝරා ගැනීම සහිතව ඉස්සරහට අරගෙන යන එක තමයි වැදගත්. මට ආයි ගාමිණියව මතක් වෙනවා. ගාමිණී වියංගොඩ එක් කතාවක් කියනවා ලංකාවේ සාහිත්‍ය පරිවර්තකයෝ තමන්ගේ ශක්්‍යතා අපතේ හරින ඔහු ඒ විවේචන එල්ල කරන්නේ අපිට වෙන කිසිවක් නිසා නෙමෙයි මහා පොත් කන්දරාවේ අත්‍යවශ්‍යම ටික ගෙනියන්න උඹලා වැඩ කරපළා කියන එක. ඒ වගේ මේ මහා සාගරයෙන් දියතෝතක් ඒක තමයි මම හිතන්නේ නිවැරදිම උපමාව. ඒ කාර්යභාරය වෙනුවෙන් සදී පැහැදිලි සිටින ලේඛකයෙක් චූලානන්ද සමරනායක ඊට විශිෂ්ට කාර්යභාර වචනේ පරිසමාප්ත අර්ථයෙන් මේක විශිෂ්ටයි කිව යුතුයි. අතිශෝක්තියක් නැහැ. කොහොම නමුත් අපේ සාකච්ඡාව මෙතනින් අවසන් කරන්න සිදු වෙනවා. මේ පැමිණීම අපට ගෞරවයක් චූලා. බොහොම ස්තුතියි. අපි නැවතත් මෙවැනිම සාකච්ඡාවකින් ඔබට චූලානන්ද සමග එකතු වීමට අවස්ථාවක් ලබා දෙනවා. කොහොම නමුත් රැඳී සිටින්න ඊළඟ සාහිත්‍ය විචාරය ඔබට හමු වෙනවා. එතෙක් අපි ගන්නවා කෙටි විරාමයක්.